එතකොට එහෙනම් දැන් මේ ගැඹුරු තැනක් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් සිත මේ ලෝකේ නැති යමක් මවාපානෝ සිත නැමැති මායාකාරය. මේක කරන්නේ මොකටද? නැවත නැවත කර්ම භවයේ සකසා ගන්න. කර්ම භවයේ සකසා කරගන්න කර්ම භවයේ සකසා ගන්නයි නැවත නැවත සිතේ පැවැත්ම ඉදිරියට ගෙනියන්නේ. දැන් අර ගින්දරට පුළුවන් කමක් තිබුණ නැහැ තමන්ගේ පැවැත්ම ස්වයං ජනන ක්‍රියාවලියකින් පවත්තන් යන්නේ. සිතට පුළුවන් කමක් තියෙනවා ස්වයං ජනනයක් කරගන්න. ඒක තමයි සිතේ තියෙන විශේෂත්වය. ඒ නිසා අන්නේ සිතට තනියෙන් ඒ වැඩේ කරගන්න බැරි නිසා සංකල්පීය සත්‍යයක් හදාගන්න. සංකල්පීය සත්‍යය රාග දේශ මොහ වලින් තමයි හදාගත්තේ. එතකොට රාග දේශ මොහ තියෙනකන් තමයි සිත කය දෙකේ සත්‍යය ඉන්නේ. එහෙනම් මේ රාග දේශ මොහ අවසන් වෙච්ච දවසේ සත්‍යය අවසන් වෙනවා. එහෙනම් මේ හැම කෙනෙක් තුළම රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. රහතන් වහන්සේ යටපත් කරගෙන ඉන්නේ කුමකින්ද කියලා මම පුංචි කතාවක් කියන්නේ. මේක ලස්සන කතාවක්. මේක මම හැමතැනම කියනවා. මේක හරි වටිනවා තේරුම් ගන්න කෙනෙක්ට. රහතන් වහන්සේ කොහොමද මතු කරගන්නේ? දැන් අර මේ කතාව මම වැඩි වෙලාවක් තව ගන්නෑ. ඔබට අර ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා තව ටිකකින්. දැන් තමයි ලැබෙමින් පවතින. එහෙමයි. මට ඒක තේරෙනවා. ඒක තමයි එකපාරටම කියනට වැඩියේ එහෙම ගෝහම තමයි හොඳ වෙන්නේ. එහෙමයි. මයිකල් ආන්ජෙලෝ කියලා නිර්මාණකරුවෙක් හිටියා ඉතාලියේ. ඔහුට දවසක් ඒ රටේ රජ කෙනෙක් මුණ ගැහෙනවා. හේතු අපි හිතමු කයම වංශාධිපතියෙක් කියලා. ඔව්. යම් ආකාරයකින් එහෙම රජ කෙනෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ මොහු දක්ෂ මූර්ති ශිල්පියෙක්. මොහුට කියනවා මයිකල් මට තාත්වික ආකාරයෙන් සිංහයෙක්ගේ රූපේ නෙළලා ඕන. ඊට පස්සේ මයිකල් ඔබට කුමක්ද අවශ්‍ය? මට ඕන ඒ සඳහා ලොකු කොටයක් ඕන. ඒ වගේම අවශ්‍ය උපකරණ ඕන මාස 3ක කාලයක් ඕන. කාමරයකුත් දුන්නා. ඊට පස්සේ මයිකල් ආන්ජෙලෝට ඔය ටික ඔක්කොම දුන්නා. මයිකල් ආන්ජෙලෝ කාමරයකට එලා දැන් ওই සිංහයව නෙළුවා. නෙළලා මාස 3කට පස්සේ අර රජු හම්බෙලා කිව්වා රජතුමනි දැන් වැඩේ හරි. ඔබ ගිහිල්ලා සිංහයව නරඹන්න. ඉතින් ගිහිල්ලා රජුව කාමරේ දොර ඇරියාම රජුව බිය වෙලා එළියට පැන්නා. ඔව්. අයි සිංහෙක් ඉන්නව දැන් කණ්ඩ බලාගෙන ඇතුලේ. ඊට පස්සේ මොහු බය වෙලා දුවන්නත් හදලා ආයෙ කල්පනා කරා මොකද්ද? මේක ඇත්ත සිංහෙන් නෙවෙයි. මේ මයිකල් ආන්ජෙලෝ නෙලපු සිංහයානේ මම මේ බොරුවටනේ බය වුනේ. කියලා ඔහු පුදුමයටපත් වෙලා මයිකල් ආන්ජෙලෝ මුණ ගැහිලා කිව්වා මයිකල් මට හරි විස්මයජනකයි. නුඹ මේ තරම් හොඳ තාත්වික අන්දමින් මේ සිංහයාව නෙළුවේ කොහොමද? කියලා ඇහුවා මයිකල් ආන්ජෙලෝ උත්තරයක් දෙනවා. මෙන්න මේ උත්තරේ නිවන හොයන නිවන් මඟ වඩන රහතන් වහන්සේ හොයන අයට ඉතාම වැදගත්. ඔහු දෙන උත්තරේ. ඔව්. ඔහුගෙන් ඇහුවේ මොකද්ද? ඔබ කොහොමද මෙච්චර තාත්වික අන්දමින් සිංහේ නිර්මාණය කළේ? ඔහු දෙන උත්තරේ තමයි මම සිංහේ නිර්මාණය කළේ නැත. එහෙනම් ඔබ මොකද්ද කරේ? මං කළේ ඔබ මට දුන්නානේ කොටයක්. ඔව්. මං ඒ කොටෙන් සිංහයාට අනවශ්‍ය ටික ඉවත් කළා. ඒතකොට සිංහේ පුරුණා. දැන් පැහැදිලිද? එහෙමයි සාමාන්‍ය. එහෙනම් ඔබ තුල රහතන් වහන්සේ ඉන්නවා. ඔබ කොටයක්. ඔබට රහතන් වහන්සේ මතු කරගන්න නම් ඔබ අයින් කරන්න ඕන මොනවද? රාග ද්වේෂ මොහ. එච්චරයි. ඒක රහතන් වහන්සේ තුල ඉන්නවා. එහෙමයි. එහෙනම් සත්‍ය කියලා කිව්වේ සිතටත් නෙවෙයි කයටත් නෙවෙයි රාග දේශ මොහ ගොඩකට සංයෝජන ගොඩකට. සංයෝජනීය සත්‍යයක් ඉන්නේ. එහෙම නැතුව ආත්මයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. සත්‍යයක් නැහැ පණවන්න. සංයෝජනීය සත්‍යයක්. ඒ කියන්නේ ඒකී අවිපරිණාමීය සත්‍යයක් නැහැ. ආත්මයක් නැහැ. ඉන්නේ සංයෝජනීය සත්‍යයක්. හැබැයි සංයෝජනීය සත්‍ය නැහැ කියන්නේ නැහැ. එයත් නැහැ කිව්වොත් එහෙම කරන්න දෙයක් නැහැ නේ මෙතන. එහෙනම් එයා ඉන්නවා. ඒ කිව්වේ රාග දේශ මොහ තියෙනකන් සංයෝජනීය සත්‍යය ඉන්නවා. ඒක නැහැ කිව්වොත් අන්න සියල්ල නැත කියන අන්තයට වැටිලා අන්න මිත්‍යා දෘෂ්ටියකට වැටිලා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එහෙමයි සාම. ඒ නිසා රාග දේශ මොහ පවතින තුරු මේ සිත කය උපාදාන කරගත සත්‍යයක් ඉන්නවා. එහෙනම් අන්‍යව තමයි අපි අවසන් කරන්නේ මේ රාග දේශ මොහ ෂේ කරමින්. එතකොට තමයි මමත්වයේ කියන එක ටික දුර වෙලා ගිහිල්ලා මමත්වයේ නැත්තරම නැති වෙන දවසක් අනාගතේ උදා වෙනවා. එතකොට දැන් අපිට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා. අර අවසාන ප්‍රශ්නෙට තමයි උත්තරේ තාම පළවෙනි ප්‍රශ්නේ.
දැන් එතකොට උපාදානස්කන්ධය ගැන කියලාම මම ඒකට උත්තරයක් දෙන්නම්. හොඳයි සාම. එතකොට දැන් එහෙනම් ඔබ දැක්කා රාගෙන් ස්පර්ශයක් සිද්ධ වෙච්ච තැනදී ඊට අනුකූල වේදනාවක් හට ගන්නවා, ඊට අනුකූල සංඥාවක් හට ගන්නවා, ඊට අනුකූල අபிසංකාරයක් හට ගන්නවා. එහෙනම් එයින් හට ගන්නා වූ විඥානයත් ඇවිල්ලා රාග විඥානයක්. දැන් රාග ස්පර්ශයක් ලැබුණා, රාග වේදනාවක් හටගත්තා, රාග සංඥාවක් හටගත්තා, රාග අபிසංකාරයක් හටගත්තා. එහෙනම් විඥානේ මොකක් වෙන්න ඕනද? රාග විඥානය. ඔය විදිහටම දේශයෙන් ස්පර්ශයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? දේශ ස්පර්ශය, දේශ වේදනාව, දේශ පටික සංඥාව, පටික සංකාරය, පටික අபிසංකාරය, දේශ අபிසංකාරය, දේශ පටික විඥානය, නැත්නම් දේශ විඥානය. එහෙමයි. ඊළඟට මෝහ ස්පර්ශයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? මෝහ වේදනාවක්, මෝහ ස්පර්ශය, මෝහ ස්පර්ශයක්, මෝහ වේදනාවක්, මෝහ ස්පර්ශයක්, මෝහ වේදනාවක්, මෝහ සංඥාවක්, ඊළඟට මෝහ අபிසංකාරයක්, ඊට අනුකූල මෝහ විඥානයක්. නේද? ඔතනින් හොඳට තෝරගන්න ඕන ගැඹුරු තැනක් තමයි ඔය දැන් අපි කියවනේ තුනක් ගැන, එකක් රාග දේශ මොහ තුනක් ගැන කියවනේ. ඔයින් ඔතනින් රාග තියෙනව නේද? ඔව්. ඔන්න ඔය රාගයෙන් පංචස්කන්ධය සකස් වෙන අවස්ථාව විතරයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. ඊතුරු අවස්ථා දෙකටම කියන්නේ අදිමොක්ඛ කියලා. ඒක ගැන වෙනම පැහැදිලි කරමු. මේ වෙලාව කියන්නේ කිව්වොත් ඔක වැඩි වෙලාවක් යන කතාවක්. හොඳයි. ඒක නිකන් කිව්වට තේරෙන නිකන් නෙමෙයි. ඔව්. අදිමොක්ඛ කියන්නේ ඒ අවස්ථාවේදී ඒ අවශ්‍ය අරමුණ නිසා අල්ල ගන්නවා මිසක් උවමනාවට අල්ලගත්තා නෙවෙයි. ඒ ස්වභාවය. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔව්. ඒකට අදිමොක්ඛ කියන එක ටිකක් හරි තේරෙයි. ඔව්. දැන් මිනිහෙක් යනවා පාරේ. යනකොට මැණික් ගලකුත් වැටිලා තියෙනවා. අසුචි ගෑවිච්ච ගලකුත් වැටිලා තියෙනවා. ඔව්. දැන් මේ මිනිහා ඔය දෙකෙන් අල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ, අතට ගන්න බලාපොරොත්තු වෙන්නේ කොයි ගලද? අසුචි ගෑවිච්ච නැති ගල. ඒ කියන්නේ මැණික් ගල. මැණික් ගල. මැණික් ගලකුයි අසුචි ගෑවිච්ච ගලකුයි. ඔව්. තියෙනවා මෙහෙම පාරේ වැටිලා. ඔව්. දැන් මේ මිනිහා ඔහම යනකොට ගල් දෙකම දැක්ක. දැන් මොකද්ද මෙයා ගන්න හදන්නේ මෙතනින්? මැණික් ගල. මැණික් ගල. දැන් මෙයා නැවෙනවා මැණික් ගල ගන්න. එහෙමයි. එතකොටම පාරේ දුවගෙන නොසන්ඩාල කොල්ලෙක් මේ මිනිහාගේ කනට රත් වෙන්න එකක් දීලා දුවනවා. අර ඉතින් අසුචි ගල අරන් ගහනවා. දැන් ඒ වෙලාවේ මොකද අතට ගත්තේ? අසුචි ගල. දැන් ඌමනාවට දෙයක් ගත්තේ? නෑනේ. මොකටද ගත්තේ? පටිගේ. අවශ්‍යතාව පිරිමහ ගන්න. එහෙමයි. එහෙනම් අදිමොක්ඛ කියන්නේ අවශ්‍යතාව පිරිමහ ගන්න ඒ වෙලාවට తాවකාලිකව අල්ලගන්න ස්වභාවය. නමුත් මැණික් ගල අල්ලගන්නේ කොහොමද? ඒ වෙලාවට විතරක්ද? නෑ, සදාතනික වශයෙන් මේ මැණික් ගල මගේ මැණික කියලා තමයි. ඒක අල්ලගත්තේ කැමැත්තෙන් ආදරෙන් ඇල්මෙන්. අර අල්ලගත්තේ කැමැත්තෙන් ආදරෙන් ඇල්මෙන් නෙමෙයි, අවශ්‍යතාවට විතරයි. එහෙනම් පටිගයෙන් යන වෙලාවටත් මෝහයෙන් යන වෙලාවටත් මේ ස්කන්ධ පංචකයේ සිත විසින් අල්ල ගන්නවා අවශ්‍යතාවට විතරයි. තේරුණාද? එහෙමයි. නමුත් රාගෙන් යන වෙලාවට මේ සිත අල්ලගන්නේ සදාතනික වශයෙන් ඔබ මමයේ මගේ කියලා තමයි අල්ලගන්නේ. ඒ කියන්නේ රාගෙන් යන ස්කන්ධ පංචකය තමයි රාගෙන් ස්කන්ධ පංචකයේ සකස් රාගෙන් ස්කන්ධ පංචකයේ සකස් වෙනකොට තමයි සිත විසින් මෙන්න මේ ස්කන්ධ පංචකය රූපයේ සැපය, වේදනාව සැපය, සංඥාව සැපය, සංඛාරයේ සැපය, විඥානයේ සැපය කියලා පහම තදින් අල්ලගන්නේ. මෙන්න මේ ස්වභාවයට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට සමාස අபிසංස්කාර සංකරන්ති කියන්නේ අන්න අර උපාදානස්කන්ධෙදි සිදුවෙන තුච්ච නින්දිත සිත කරන තක්කඩි පාහර වැඩි. එතකොට ඒ අபிසංස්කාර සංකරත් වෙන්නේ රාගය විතරක්ද නැත්නම් ඔය රාග ද්වේෂ මොහ තුනම අபிසංකරණ තමයි. තුනෙන්ම කර්ම රැස් වෙනවා. නමුත් ඔබ දැනගන්න ඕනේ යම තුනෙන්ම කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ රාග අபிසංකාරිනුත් කර්ම රැස් වෙනවා, දේශ අபிසංකාරිනුත් කර්ම රැස් වෙනවා, මෝහ අபிසංකාරිනුත් කර්ම රැස් වෙනවා. එහෙනම් රාග දේශ මොහ කියන අபிසංකාර තුනින්ම කර්ම රැස් වෙන ඊට අනුකූලව කර්ම භවය සකස් වෙනවා. නමුත් සිත හැම මොහොතකම උපාදාන කරගෙන ඉන්නේ දේශය හෝ මොහේ නෙවෙයි. මොකද්ද? රාගය. ඒ කියන්නේ මොහොකටද? කුමක් උදෙසාද මේ ජීවිතේ? සැප වේදනා උදෙසා. දැන් තේරුණේ? සුඛය. ඒ කියන්නේ
සත්‍යව මුලාවට පත් කරන තමාගේම සිත ඇතුලේ හදාගෙන ඉන්න සංයෝජනීය සත්‍යව මුලාවට පත් කරන්න පුළුවන් මොකක් පෙන්වුවද? සැප පෙන්වන්න. අන්න මායාවක් හදලා පෙන්වන්න ඕන. අන්න අර රූපවල සැප තියෙනවා. ඒ සැපත් ඉතින් ඒ රූපවල නෙමෙයි ඒකත් හිතෙන්ම හදලා පෙන්වන්න. ඒක තමයි. මායාවේ එක මැජික් කාර්යයක්. අර රූපේ සැපයක් නැහැ. මොකද පෙන්නන්නේ? මේ අර රාගය කියන කණ්ණාඩිය දාලා රසන සත්‍යයට පෙන්නනවා. අන්න අරගේ සැප තියෙනවා. එතකොට ඒක ඒ පැත්තට දුවනවා. ඒ දුවනකොට මොනවද උපදින්නේ? රාග දේශ මොහ. ඒ කර්ම ශක්තියෙන් හදා ගන්නවා කර්ම භවය ඇතුළේ ඉඳලා කම්පියුටරෙන් ටක් ගාලා මායя හදා ගන්න කර්ම භවය. මේකට ලස්සන උපමාවක් තියෙනවා. මේ තුච්ච නින්දින් සිත කරන වැඩේ. දැන් අපි මේ විදිහට සිතේම ආස්වාදයේ නැමැති මායාවට අහු වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පස්සේ හඹා යන වාරයක් ගානේ මොනවද උපදින්නේ? නැවත භවයක් සකස් වෙනවා. අන්න රාග දේශ මොහ උපදිනවා. ඒ කර්ම භවය සකස් වෙනවා. එහෙනම් ඒක විතරයි අපිට පේන්නේ. දැන් අපිට පේන්නේ සත්‍යයක් හැටියට අපි රූපයක් හඹා යනවා. හැබැයි ඇතුළේ ඉන්න මායя මොකද කරන්නේ? කර්ම භවය හදනවා. එහෙමයි. ඒකනේ කරන්නේ. ඔව්. දැන් අර තෝමස් ආල්වා එඩිසන් කියලා විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. දන්නවද? එඩිසන් ඔයා තමයි ඉලෙක්ට්‍රිසිටි බල්බ් එක ඉලෙක්ට්‍රිසිටි එක නේ අපිට නේ. මිනිහා කාමරේ යකාගේ කම්මල වගේ කාමරේට වෙලා දැන් මිනිහා එක එක්ස්පෙරිමන්ට් බාස් වැඩ කර ඉන්නවා. ඉන්නකොට යාළුවෙක් එනවා කාමරේට. මේ දොර අරින්න බෑ දැන්. මහා අමාරු දොරක්. බොහෝම අමාරුවෙන් මේ දොර මිනිහා ඇරියා. ඇරලා ඇතුළට ගිහලා බෑන්නා. තෝමස් මොනවද මේ කරන්නේ? ඔබ මෙච්චර නව නිර්මාණ කරපු මිනිහෙක් ඔබට මෙච්චර නව නිර්මාණ කරන්න පුළුවන් නව හැකියාවක් තියෙන කෙනෙක් ඔබ ගොඩක් දේවල් හිතලා බලලා වැඩ කරන කෙනෙක් බලන්නකො ඔබේ කාමරේ දොර අරගන්න බෑනේ. කොච්චර අමාරුවෙන්ද අපි මේ දොර අරින්නේ ඔබ කොච්චර නව නිර්මාණ කළත් වැඩක් නැහැ නේ ඔබේ කාමරේ දොර අරින්න බෑනේ කියලා. තෝමස් ආල්වා එඩිසන් ගානක් නැතුව අර මිනිහා කර හිටියේ වැඩේ කරන ගමන්ම කිව්වලු මිත්‍රයා ඔබ එකපාරක් දොර අරිනකොට මගේ ගෙදර ටැංකියට වතුර ගැලුමක් පිරෙනවා කිව්වලු. ඒ කියන්නේ දොරටත් ගැජට් එකක් හයි කරලා ඒ වගේ අපි මේ ප්‍රියයි කියලා සිත විසින්ම රාගෙන් මවාපාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පස්සේ හඹා යන වාරයක් ගානේ මායාවේ කර්ම භවය නැමැති වතුර ටැංකියට ගැලුමක් පිරෙනවා. ඔබ තමයි වෙන්නේ. දැන් ඔබගේ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා තියෙනවා නමුත් ඔබගේ උත්තරේ හරියටම දැන් දැක ගන්න ඕන. එහෙමයි. ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය නතර කරන්න නම් මොකද්ද කරන්න ඕන? මේ රාග දේශ මොහ උපදින්නේ කුමක් නිසාද කියලා බලන්න ඕන. යේ ධම්මා හේතුපබව මේ රාග දේශ මොහ උපදින්නේ යම් හේතුවක් නිසායි. ධර්මයකින් ප්‍රභවය වෙන්නේ. මෙන්න මේ ධර්ම හේතුවකින් ප්‍රභව වෙන්නේ මේ ධර්මතා. එහෙනම් ඔන්න හේතුව අහගන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා. මේ සංඛාර මේ රාග දේශ මොහ ජනනය වෙන්නේ මොකක් නිසාද? අවිජ්ජාව ප්‍රත්‍ය කරගෙන. මොකක්ද අවිජ්ජාව කියන්නේ? අවිජ්ජාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කතමංච වික්ඛවේ සම්මාදිට. ඊළඟ දුක්ඛං හරි සත්‍යං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා, ප්‍රී විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රී සම්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්නයි දුක්ඛ 12. ඒ කියන්නේ ඉපදීම දුකයි. එහෙම. ජරාව දුකයි. ව්‍යාධිය දුකයි. මරණය දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්‍රියයන් හා එක්වීම දුකයි. බලාපොරොත්තු කඩවීම දුකයි. ඔන්න ඔබේ ප්‍රශ්නට උත්තරේ තියෙන තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු. මහානමම දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් අවබෝධ කළ නුඹලට දේශනා කරන්නේ පෙර නොඇසුවිරු ධර්මයක්ය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මහාන මේ දුක්ඛ ආර්ය සත්‍ය
මං ඉතින් එපා වෙලා කිව්වා. දානම් මේක කියනවා. එයා බය වෙලාදී මම මහාන වෙයිද කියලා. ඒක තමයි දැන් කල්පනා කරන්නේ. කල්පනා වැඩේ හරි අද නම් මෙයා මහාන වෙලා ඒකම තමයි හිතුවේ. ඒක නෙවෙයි හිතුවේ. මල කෙලියක් මොනේ දැන්. මේ 100ක් ඔයක් යන 100 කෙනෙක් හම්බ වෙනවා. වැඩේ ඔබතුමී කලබල වෙන්න එපා. ඔබතුමීලත් මහාන විද හේතුවට. නෑ මේ ධර්මයේ විතර බලන්න. නෑ මහාන වෙනවම කියන එක නෙවෙයි මෙතන තියෙන වැඩේ. ඔව් හිත දමනය හිත දමනය කරගන්න ඉස්සෙල්ලා මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමී. ඊට පස්සේ පුළුවන් Tamanට හිමීට ගෘහ ජීවිතය ගෙවන ගම දෙදෙනාගේම අවබෝධය වැඩෙනකොට සමව දෙදෙනාගේම තීරණයක් කියේ. නිසා කලබල වෙන්න දෙයක් නෑ නේද? නැත්තම් කල්පනා කර කර මේ ඇඟිල්ල ලස්සන බලවල ඉන්න මේක ඇත්තටම ලස්සනයිද නැත්තම් මොකද්ද මෙතන වෙන්නේ? නෑ ධර්මයත් අහගෙන නේද ඉන්නේ. එහෙනම් ඔන්න අහගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ බණ නාසපු බණ අහුවේ නැති සුතවත් බණ අහුවේ නැති ආශ්‍රිතවත් පුතඥය දන්නේ නැති යථාර්ථයක් කියලා. එහෙමයි. බණ අහපු සුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරක් වැටහෙන යථාර්ථයක් කියලා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. දැන් ඔබ ඇමරිකාවේ ඉන්නේ. එහෙමයි. ජරාව දැන් ඔබ ගිහිල්ලා ඇමරිකාවේ කිසිම දවසක බුදුබණ අහපු නැති මිනිහෙක්ගෙන් අහන්න ගිහිල්ලා ඔව් ජරාවටපත් වීම දුකද සැපද? ඒක දුකක්. ව්‍යාධියටපත් වීම දුකක්. මරණයටපත් වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියයන් එක්ක වීම දුකක්. බලාපොරොත්තු කඩවීම දුකක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පෙර මම නුඹලාට දේශනා කරන්නේ පෙර නොඇසු විරු ධර්මයක්. ඒ වගේම මේ දුක්ඛාර සත්‍ය කවදාවත් බණ අහපු නැති අසෘතවත් පෘථග්ජනයට වැටහෙන්නේ නැහැ මේ සෘතවත් අරිය ශ්‍රාවකයා විතරයි දන්නේ කියලා. දැන් ඔබ කිසිම දවසක බුදුබණ පදයක් අහපු නැති බුද්ධ කියන වචනේවත් දන්නේ නැති නිවන කියන වචනේවත් දන්නේ නැති. ඔව්. චතුරාර්ය සත්‍ය කියලා මෙලෝඩියක් අහලා නැති මිනිහකිනුත් ඇහුවාම මේ මිනිහත් කියනවා ඒ ටික දුකයි කියලා. ඔව්. එතකොට මම ඔබම කල්පනා කරන්න එතකොට බණ අහපු සෘතවත් අරිය ශ්‍රාවකයාගේ බණ නාහපු අසෘතවත් පෘථග්ජනයාගේ වෙනස මොකක්ද? වෙනසක් නැහැ එතන නම්. එතකොට බලන් යනකොට ඔක්කොම අශෘතවත් කෘතඥය. ඈ? ඔව් කෘතඥය. දැන් මේ හරි ගස් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේගෙන් මේ බණ අහලා. දැන් මොකක්ද එහෙනම් එතන තියෙන ප්‍රශ්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි පරතෝ හරි විදිහට බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් බණක් අහගෙන ඒ කියන්නේ හරියට චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා පැහැදිලි කළා නෑ. දීලා නෑ. එහෙමයි ස්වාමී. ඒකයි එතන තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න යෝ නිරුක්ති ජානාති නජානාති පදේ පදේ විකංකේය වාණියන්ද ගජොවිය. ඒ කියන්නේ මේ පදේ අරගෙන පදේ තියෙන අර්ථය දකින්න එකට නෙමෙයි බුද්ධ භාෂිතය දකින්නවා කියන්නේ. ලෝකෝත්තර අර්ථය දකින්නවා කියන්නේ පදේ අර්ථයෙන් ගන්න එකට නෙවෙයි. පදේ අර්ථයට වඩා ගැඹුරට ගිහිල්ලා නුවණින් දකින්න යථාර්ථයකට. මම දැන් ඔබට ඒ කාන්තේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තමයි මෙතන යවන්නේ. සාදු. ඔන්න බලා ගන්න. අදින් පස්සේ ආයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔබ මෙතෙක් හොයපු ප්‍රශ්නෙට අද දවසේ උත්තරේ ලබාගෙනයි මෙතනින් යන්නේ. එහෙමයි ස්වාමීන්. මෙච්චර දවසක් කිව්ව ප්‍රශ්නෙට උත්තරේ නේ. අවුරුදු 16 ඉඳන්. දැන් අවුරුදු 30යි. හරි. සුදුසු වයස වෙනකන් ඉඳලා තියෙනවා. එතකොට ඔන්න බලන්න. පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියන එකේ තේරුම මොකක්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා තමයි අනිත් අය කියන්නේ. නමුත් දැන් ස්වාමීන් වහන්සේ මෙච්චරලා කියපු විදිහට මට හිතෙන්නේ දැන් මේ අපි මේ හිතට කැමති කියලා මේ සුඛයි කියලා ගන්න දේවල් වලින් වෙන්වීම. එහෙමද? නැත්නම් ඊට වඩා ගැඹුරු වෙනවා මේක. අනිවාර්යයෙන් දැන් අර මං කියවනේ මෙතෙක් දැන් මං කියපු ටිකෙන් ඔබට අවශ්‍ය උත්තරේ වැටහිගෙන ඉන්නේ කියලා. ඔව් සමාන. දැන් ප්‍රියෙහි විප්‍රයෝග දුක්ඛ කිව්වම අපි ගත්තේ මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ඒ මොකද අපි කරේ පදේ අර්ථය තමයි අපි ගත්තේ. ඔන්න දැන් මම ඔබට සරල සුන්දර උදාහරණ දෙකක් කියන්නම්. ඔව්. ඔබ දැකලා ඇති සිගරට් පෙට්ටිය. ඔව්. ඒකේ ගහලා දෙන දුම්බීම පීලිකා ඇති කරයි කියලා. එහෙමයි. මේ මොකද්ද කිව්වේ? දුම්බීමම පීලිකා ඇති වෙනවා කියලාද මේ කිව්වේ? මේකේ පණිවිඩේ. දුම්බීම පිළිකා ඇති කරයි. දුම්බීම පිළිකා ඇති කරයි කියලා තමයි ඒක සටහන් වෙන්නේ. ඔව්. මේ කියමන ඇතුලෙන් දෙන පණිවිඩය මොකද්ද? පණිවිඩේ තමයි දුම්බිව්වොත් පිළිකා ඇති වෙන්නේ. ඒකද දෙන්නේ.
දැන් තවත් එකක් මම කියන්න. හරි. පාරක් අතර අනිවාර්යෙන් ලොස් ඇන්ජලිස් අරෝමි වෙනන් ඇති ඒක ඉංග්‍රීසියෙන් ගහලා ඇති. ඔය වේගෙන් කොල්ලෝ යනවනේ මොටර් සයිකල් වල. පාරවල් වල ගහලා තියෙනවා වේගේ මරු කැඳවයි කියලා. ඒ කිව්වේ වේගෙන් ගියොත් මැරෙන්න වෙනවා කියන එකද ඒ කිව්වේ. ඒකෙන් දීලා තියෙන පණිවිඩය මොකද්ද? ඒ කියන්නේ ප්‍රවේශන් වන්නවා වගේ. නිකන් තවත් හොඳට කිව්වොත් වේගේ මරු කැඳවයි. ඒකෙන් මොකක්ද දෙන අදහස? පණිවිඩය. වේගයෙන් මරු කැඳවයි. වේගවත් වුණත් ඒ කියන්නේ අදහස කියන්නේ සමහස රිය පදින කෙනෙක්ගේ පැත්තෙන් හිතලා බැලුවොත් දැන් රිය පදින අයට නේ ගහලා තියෙන්නේ. වේගේ මරු කැඳවයි කියන එකෙන් දෙන්න හදන පණිවිඩය මොකද්ද? දෙන්න හදන පණිවිඩය තමයි වේගවත් නොවෙන්න කියන එක. පොඩ්ඩක් හෙමින් පොඩ්ඩක් චිල් එක යන්න එපා කියන්නේ. පොඩ්ඩක් calm down. දැන් වේගය එකේ ගහලා තියෙන්නේ මොකද්ද? වේගේ මරු කැඳවයි කියන්නේ. එහෙමයි. ඒකේ ගහලා නැහැ වේගෙන් යන්න එපා කියලා. එතකොට වේගේ මරු කැඳවයි කියලා තියෙන්නේ මෙහෙමයි. වේගේ මරු කැඳවයි. උඹලට ඕන නම් වේගෙන් ඵලයල්ලා. නමුත් හැබැයි වේගෙන් නොගෙන් හිටියොත් හොඳයි. මොකද වේගෙන් ගියොත් ඉක්මනින් මාරයා කැඳව ගන්න පුළුවන්. ඒ නිසා ඥානවන්තයාට තමයි ඒක ගහලා කියලා තියෙන්නේ. අඥානයට ඒක ගාන නෑ. දැන් මොකද අර සිගරට් එක ගහලා තියෙන්නේ සිගරට් බොන්න එපා කියලා. ඒක තමයි දැන් තේරෙන්නේ. දැන් තේරෙනවනේ. එහෙනම් පියෙහි විප්පයෝග දුක්ඛෝ කියේ මොකද්ද? පියෙහි විප්පයෝග දුක්ඛෝ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි නම් මොකක්ද එන්නේ? ප්‍රියයන්ගෙන් වෙන්වීම පියෙහි විප්පයෝග දුක්ඛද? නෑ. ප්‍රියෙහි විප්පයෝග දුක්ඛෝ කියලා බුදුහාමුදුරුවෝ අර්ථවත් කරේ ප්‍රිය දේවල් වලට ප්‍රිය දේවල් ඇති කරගන්න එපා. ඔන්න වැටුණා. නේද? හරියටම. ප්‍රිය දේවල් ඇති කරගන්න එපා. ප්‍රිය දේවල් ඇති කරගත්තොත් නේ වෙන් වෙන්න වෙන්නේ. එහෙමයි. එහෙනම් ප්‍රිය දේවල් ඇති කරගන්න එපා. එපා. දැන් අපි තවත් ගැඹුරට ගිහිල්ලා බලනවා ඒක. එහෙමයි ශාම. දැන් එහෙනම් මම අනිත් එකත් අහනවා. අපි සංපයෝග දුක්ඛෝ කියන එකේ තේරුම මොකක්ද? ඉතින් ප්‍රිය දේවල් ඇති කරගන්න එපා. එහෙනම් ප්‍රිය දේවල් ඇති උනේ කුමක් නිසාද? ප්‍රිය දේවල් ඇති උනේ මේ සත්‍ය. දැන් ඊටු ටිකක් අත් බලාගෙන හරි. එහෙනම් ජාතිපි දුක්ඛ. ජාතිය දුකයි කියුවේ තේරුම මොකද්ද? ජාතිය දුකයි. ජාතියක් ඇති කරගන්න එපා. දැන් මොන විවර වෙගෙන යනවා දැක්කද? එහෙනම් ජරාපි දුක්ඛ කියන්නේ ජරාවක් තියෙනවා. පහල කරගන්න එපා. ජරාවක් පහල කරගන්න එපා. මරණම්පි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛ. මරණයට යන්න එපා. නිබ්බාණයට යන්න. එහෙමද? ව්‍යාධිපි දුක්ඛ. නැවත ව්‍යාධියක් පහල කරගන්න එපා. මරණම්පි දුක්ඛ. මරණය පහල කරන්න එපා. නැවත මරණය කරා යන්න එපා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දුක්ඛ කියලා ඒ ඔක්කොම මේ ටික නිසා තමයි ඔය. එපා කියලානේ කියන්නේ. ඊළඟට එහෙනම් දැන් අර කාරණා තුන බලන්න. එහෙනම් යම් පිච්ඡා නලබති තම්පි දුක්ඛ. යම් බලාපොරොත්තුවක් හඩවීම දුකයි. එහෙනම් මොකද කිව්වේ? යම් බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු තියාගන්න එපා. එපා. බලාපොරොත්තු තියාගන්න අනිච්චා කියන්නේ හිතට ප්‍රිය වෙන දේවල් තියාගන්න එපා නේද? නෑ අනිච්ච කියන එක දැන් අන්තිමට වෙන්න. හරි. එතකොට ඔබට ඔක්කොම තේරුන්නේ. එහෙනම් බලාපොරොත්තු පවත්වාගෙන යන්නේ කවුරුන්ද? තුච්ච නින්දිත සිත. අනිවාර්යයෙන්. සිතට ඕන මොකද්ද? නැවත කර්ම භවය සකස ගන්න. ඒ නිසා මේ සිත මොකද කරන්නේ? රූපය නුඹය, වේදනාව නුඹය, සංඥාව නුඹය, සංඛාරය නුඹය, විඥානය නුඹය කියලා පංචස්කන්ධයක් පෙන්වමින් අර හිත ඇතුලේ රාග දේශ මොහොලින් හදපු සංයෝජනීය සත්‍යව මොහොතක් පාසා මුලා කරලා බලාපොරොත්තු ඇති කරනවා. එහෙමයි සර්. ඇත්තටම සත්‍ය වශයෙන් හේකවත් අයිතියක් අර සංයෝජනීය සත්‍යයට නෑ. එහෙම සත්‍යයකුත් නෑ. එහෙම සත්‍යයක් සංයෝජන නිසා ඉන්නේ. එහෙම නැත්නම් ඇත්තටම නෑ. එහෙම ගෙන්නේ නමුත් මේ මොහොතේ ඉන්නවා ඇති. මේ මොහොතේ රාග දේශ මොහ පවතින නිසා ඉන්නවා. දැන් මේ මොහොතේ කිව්වොත් මේ මොහොතේ ඇත්තටම මේ මොහොතේ රාග ද්වේෂ මොහ තියෙන නිසා ඉන්නවා. නෑ මේ මොහොතේ රාග දේශ මොහ නිරෝධ නිසා මේ මොහොතේ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් මේ පංචස්කන්ධය තුල පවතී. ඒ නිසා මේ වෙලාවේ ඔබ ප්‍රඥාවෙන් දැනගන්න. මේ වෙලාවේ සත්‍ය නිරෝධයි. මේ වෙලාවේ සත්‍ය ඔබ තුලින් අවදි වෙන්න නම් එක්ක රාගය මතුවෙන්න ඕන, එක්ක දේශය මතුවෙන්න ඕන, එක්ක මෝහය මතුවෙන්න ඕන. ওই තුනෙන් එකක් මතුවුනොත් එහෙම මේ වෙලාවේ සත්‍ය නැගී හිටිනවා. පැහැදිලිනේ? එහෙනම් මේ වෙලාවේ සත්‍ය නිරෝධ නිසා ඔබ තුල පවතින පාරිශුද්ධ චිත්ත ස්වභාවය. ඒක 100% පාරිශුද්ධ නෙවෙයි.
යම් මට්ටමකට මෝහ මූලයකින් යන්නේ. එහෙමයි සවනාස. ඒ නිසා 100% පිරිසුදු නෑ. ඔව්. යම් මට්ටමකට මෝහය ඉතුරුයි. එහෙමයි. ඒ නිසා අර මම කියන හැඟීම තාම ඒ මට්ටමට ඉතුරුයි. යන්තම් තියෙනවා. ඒ මට්ටමට ඉතුරුයි. එහෙමයි. පැහැදිලි නේකනේ? ඔව්. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියන එක එතකොට මුළු මුලින්ම බිඳිලා නැහැ නේද? හොඳ ප්‍රශ්නයක්. සක්කාය දිට්ඨිය කිව්වහම ඔව්. ඕකේ කොටස් තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි. දැන් අපි අහලා තියෙන සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨි, සක්කාය සංඥා, සක්කාය චිත්ත. සක්කාය දිට්ඨිය කියන එක මේ සිතකය තුල ආත්මයක් ඇත, මමෙක් ඇත කියන දෘෂ්ටිය බිඳිලා යනවා සෝවාන් ඵලයේ. එහෙමයි. මේ සිත නමුත් හැඟීම ඉතුරු වෙනවා. මේ සිතකය තුළ මමෙක් ඉන්නවා කියන හැඟීම අවසන් වෙන්නේ. ඒ සක්කාය සංඥාව. ඒකට කියන්නේ සක්කාය සංඥාව. ඒක පවතින අනාගාමී වෙනකම්. තේරුණේ? එහෙමයි. ඊට පස්සේ එතනින් එහාට දැන් හැඟීමකුත් නැහැ, දෘෂ්ටියකුත් නැහැ. මමෙක් මේ සිතකය තුළ මමෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් නැහැ. මේ සිතකය තුළ මමෙක් ඉන්නවා කියන සංඥාවක් නැහැ. හැබැයි එතනින් එහාට දැනීමක් තියෙනවා මම කියලා. ඒකට තමයි කියන්නේ සක්කාය චිත්තය කියලා. සක්කාය චිත්ත. ඔය විපල්ලාස තුන. දෘෂ්ටි විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස. චිත්ත විපල්ලාසය දුරු වෙන්නේ අරිහත් ඵලෙ. එහෙමයි. එහෙනම් එතෙන්ට යනකම් දැක්මක් නැති වුණාට, හැඟීමක් නැති වුණාට දැනීමක් ඉතුරු වෙලා තියෙනවා මම කියලා. එහෙනම් සක්කාය දිට්ඨිය, සක්කාය සංඥාව, සක්කාය චිත්තය කියන්නේ මම කියන දැක්ම, මම කියන හැඟීම, මම කියන දැනීම. දැකීම ඉවරයි, මම කියන දැක්ම ඉවරයි, සෝවාන් ඵලයේදී මම කියන හැඟීම ඉවරයි, අනාගාමී ඵලයේදී මම කියන දැනීම ඉවරයි, අරිහත් ඵලයේදී. සම්මාස විපල්ලාස 12ක් තියෙනව නේද? විපල්ලාස 12ක් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණේ. එහෙමයි. ඒ කියන්නේ එකකින් 3 ගානේ 4යි 12යි. එහෙදනේ? ඔව්. මම ඔබට ඒ දෙන්නම් ඒ විපල්ලාස කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර. නෑ ඒව නෙමෙයි. ඒ ඔය ආහාර හතරෙන් නේද විපල්ලාස 12 හටගන්නේ. තෘෂ්ණාව නිධාන කරගෙන ආහාර හතර පවතිනවා. විපල්ලාස කියන්නේ ඒව නෙමෙයි. විපල්ලාස කියන්නේ අනිච්චේ නිච්ච සංඥා. එහෙමයි. දුකේ සුඛ සංඥා, අනත්තේ අත්ත් සංඥා, අසුභේ සුභ සංඥා. පැහැදිලි. ඔන්න ඔය විදිහට තමයි විපල්ලාස මම ඒක දැන් මේ කියන්නේ සංකීර්ණ දෙයක්. හරි. ඒක වෙනම කියන්න. ඒකට මට මම හිතන්නේ අපේ නෝට් එකක් තිබුණා. දෙන්න පුළුවන් ඒ ටික දෙන්නම් අපි. එතකොට එහෙනම් ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නලා තියෙන දේ. එහෙනම් දැන් ඔබට මේ දැන් විසුදුම් පේනවා ඔබට. දැන් පියෙහි විප්‍රයෝග දුක්ඛෝ කියන එකේ ගාම්භීර අර්ථය ගැඹුරටම ගිහිල්ලා බලනවා දැන් අපි. එහෙනම් උන්වහන්සේ මේ කිව්වේ මොකද්ද? ප්‍රියයන් නැති කරගන්න එපා. ප්‍රියයන් නැති කරගන්නේ මොකකින්ද? ප්‍රියයන් නැති වෙන්නේ කොමකින්ද? ප්‍රිය නැති කරගන්නේ හිතෙන්. හිතෙන් කිව්වට බෑ. ප්‍රියයන් නැති වෙන්නේ කුමන විඥාණයෙන්ද? ප්‍රිය නැති වෙන්නේ මනෝ විඥානය. රාග විඥානය. රාග විඥානය. ඔව්. එහෙනම් දැන් ප්‍රියයන් ඇති කර ගැනීම දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එහෙනම් කලියුත්තේ ප්‍රියයන් ඇති කරගන්නේ නැතුව ඉන්න එක. එහෙනම් ප්‍රියයන් ඇති කරගන්න නැතුව ඉන්න නම් මොකද්ද ඔබ කරන්න ඕන? රාගය ඇති නොවි ඉන්න. රාගය නසන්න ඕන. එහෙනම් රාගක්ඛයෝ නිබ්බාන. එතකොට රාග මූලයෙන්ම නසන්නේ කොහොමද? ඒක තමයි. ඒක උත්තරේ තමයි දැන් මම දෙමින් ඉන්නේ. එතකොට දෙවැනි එක අමනාපය නැත්තම් අප්‍රිය සත්‍යයන් නැති කරගන්න නැතු ඉන්න නම් අප්‍රිය පුද්ගලයන් නැති කරගන්න නැතු ඉන්න නම් මොකද්ද අපි කරන්න ඕන? ද්වේෂය නැති කරගන්න. ද්වේෂය මුලින්ම නසන්න ඕන. දෝසක්ඛයෝ, තේසක්ඛයෝ නිබ්බාන. ඊළඟ එහෙනම් අර මෝහ බලාපොරොත්තු ඇති කරගන්න නැතු ඉන්න නම් මොකද කරන්න ඕන? මෝහ මූලය නසන්න ඕන. මෝහක්ඛයෝ නිබ්බාන. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය ටික දකින්න බැරිකම තමයි එහෙනම් දුක්ඛාර සත්‍ය දකින්න බැහැ කිව්වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, ඊළඟට ශෝක පරිදේව දුක් දෝමන සුපායස ඔක්කොම දුකක්, ඊළඟට මේ ප්‍රියයන් නැති කර ගැනීම දුකක්, අප්‍රියයන් නැති කර ගැනීම දුකක්, බලාපොරොත්තු ඇති කර ගැනීම දුකක්, ජාතිය ඇති කර ගැනීම දුකක්. එහෙනම් මේ ඔක්කොම ඇති කර ගන්න එක දැන් ලෝක සත්‍ය හිතන් ඉන්නේ මොකක් කියලා? උපදින එක මොකක් කියලාද හිතන්නේ? දුකක් කියලා හිතන්නේ. නෑ. ලෝක සත්‍ය හිතන් ඉන්නේ සැපක් කියලා. සැපක් කියලා. ඒ නිසාම ඔහුට ජරාව දුකක් කියලා පේනවද? නෑ. නෑ. උපදින එක සැපක් නේ. උපදින එක සැපක් නම් ඒ උපදින එක තුල තියෙන ජරාව, ව්‍යාධි, මරණය දුකක් කියලා පේනවද ඔහුට? නෑ. නෑ. එහෙනම් ආයෙ උපදින්න බලන්නේ
තේරුණේ? ඔව් සාරා. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මෙතනනේ. ඔබ අර හොයන උත්තරේ. මට ඒකට කලින් තව ප්‍රශ්නයක් අහන්න. දැන් අපි ස්වර්ණහස කලින් අහුවනේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. එතකොට මම පිළිතුරු දුන්නා චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට දැන් චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහුවම මම කිව්වා දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ප්‍රතිපදා. ඒ දුක්ඛ නිරෝධයම දුක්ඛ සත්‍ය ටික කිව්වා. ඒතකොට දුක්ඛ සත්‍ය ඇත්තටම බැලුවාම අපිට පේනවා දැන් ඔය වචනෙන් කියන දේ නෙමෙයි ඒකේ අර්ථවත් වෙන්නේ. ඒකේ හාත්පසින් වෙනස් දෙයක් කියලා තථාගතයන් වහන්සේ අර්ථවත් කළා. එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලාම අපිට කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක තව මේ ගැටලුව නිරාකරණය වෙන්න මම අවශ්‍යම කී එක තාම දුන්නේ. හරි. දැන් තමයි ඒක දෙන්නේ. හොඳයි. එතකොට ආයෙ ඔබ කවදාවත් ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නැහැ. එහෙනම් මෙන්න මේකයි යථාර්ථය. මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා සත්‍යයක්. ඒ කියන්නේ ආර්යයන් පමණක් දුක්ඛය යනුවෙන් දකින්නා වූ සත්‍යයක්. මෙන්න මේ දුක්ඛාරි සත්‍ය වරදවා ලෝකයට දේශනා කරව ගමන් නිවන වෙහිලා යනවා. කුමක් හේින්ද? අර රාග දේශ මොහ මූලය පේන්නේ නැතු යනවා. ඒක තමයි ඔබට මෙච්චර දවසක් තියෙච්ච ප්‍රශ්නේ. මේ මොහොත දක්වාම ඔන්න විසඳෙන හැටි. දැන් තේරුණාද මං ඇයි මෙච්චර දුරක් ගෙනාවේ කියලා. දැන් ඔබට එතකොට කිසිම ප්‍රශ්නයක් ආයෙ ඉතුරු වෙන්නේ නැහැ මේක ආපු ගමන් මාර්ගය තුල. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍ය හොඳට අහගන්න දොතානුපස්සනා සූත්‍රයෙන්. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉත්තකාන්ත මනාපාච යාවත්තීති උච්චති. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධಂತಿ තං තේසං දුක්ඛ සම්මතා. යම් පරේ සුඛතෝ හෝ තදරියා හෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ හෝ තදරියා සුඛතෝ විදු. ඔය දාතා තුනේ තුල ඔබ මෙතෙක් හොයපු ප්‍රශ්නෙට උත්තරය තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන මේ ලෝකේ සත්‍යය යාවෙලා ඉන්නවා කුමකටද? ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට. අපි ගැන සාකච්ඡා කරානේ. ඒ කියන්නේ සත්‍ය විදියට සිත විසින් මවාපාපු රාගයෙන් පෙන්නපු ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට සත්‍ය ඇලිලා ඉන්න කුමක් නිසාද? ඒ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ස්පර්ශ කරන වාරයක් ගානේ සිතේ උපදිනවා. මොකද සෝමනස්ස සහගත සුඛ වේදනාව. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්ස ආස්වාදෝ. ඒ කියන්නේ ඇහැ ඔය විදිහට කන නාසය දිව ශරීරය මනස ඒවන් උපසංහරති ඊටු ටිකක් තේරුම් ගන්න. සෝත යංකෝ සෝතං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං සෝතස්ස ආස්වාදෝ. ඔය විදිහට ඇහැ ප්‍රිය රූපයක් එක්ක ස්පර්ශ වෙලා උපදවනවා සෝමනස්ස සහගත සුඛ වේදනාවක්. කන ප්‍රිය සද්දයක් එක්ක ස්පර්ශ වෙලා උපදවනවා සෝමනස්ස සහගත සුඛ වේදනාවක්. මේ විදිහට ඇහෙන් ආස්වාදي උපදිනවා, කනෙන් ආස්වාදي උපදිනවා, නාසයෙන් ආස්වාදي උපදිනවා, දිවෙන් ආස්වාදي උපදිනවා, කයින් ආස්වාදي උපදිනවා, මනසින් ආස්වාදي උපදිනවා. ඒ නිසාම මේ ලෝසතුන් මෙන්න මේ ආස්වාදයටත් මෙන්න මේ ආස්වාදي උදා කරලා දෙන්නා වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතනයන්ට ඊට පස්සේ ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතනයන්ට ආභ්‍යන්තර ආයතනයන්ට බාහිර ආයතනයන්ට ඇලිලා ඉන්නවා බැඳිලා ඉන්නවා මේ ටික මොකක් කියලාද? හොඳයි මනාපයි ප්‍රියයි කියලා. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධಂತಿ තං තේසං දුක්ඛ සම්මතා. දෙවියන් සහිත ලෝකයා මෙන්න මේ කිව්ව ආස්වාදයේ උපදවන දෙවියන් සහිත ලෝකයා මෙන්න මේ කිව්ව ආස්වාදයට මේ ආස්වාදයේ උපදවන්නා වූ අභ්‍යන්තර ආයතන හයටත් බාහිර ආයතන හයටත් සැපය කියලා පනවනවා. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා. සදේවක ලෝකයා දෙවියන් සහිත ලෝකයා මේ ටික මොකක් කියලාද හඳුන්වන්නේ? සැපයි කියලා. යත්ත චේතේ නිරුද්ධಂತಿ තං තේසං දුක්ඛ සම්මතා. මෙන්න මේ ආස්වාදයට මේ ආස්වාදී උදා කර දෙන්නා වූ ඇහැකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ දේවල් වල නිරුද්ධ වීමක් අහිමි වීමක් වෙන් වීමක් ඇත්නම් ඒක ලෝකයා පනවන මොකද්ද? තං තේසං දුක්ඛ සම්මතා. දුකයි කියලා. එහෙනම් ඔන්න ලෝකේ දුක සැප. මොකද්ද? ලෝකේ සැපේ තමයි ආස්වාදය. ලෝකේ දුක මොකද්ද? ආස්වාදයෙන් නැති තැන. වෙන්වීමට සිදුවීම. එහෙමයි. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ලෝකේ ලෞකික සැපේ සහ
ලෞකික දුක. ලෝකේ සත්‍ය ආස්වාදයට සැපයි කියන ආස්වාදයෙන් වෙන්වීමට දුකයි කියන ඔන්න බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර චින්තනය ඔබේ ප්‍රශ්නට උත්තරේ තියෙන තැන. යම් පරේ සුඛතෝ ආහෝ තදරියාහෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු. මහාන අන්‍යයන් ලෝකේ යමකට සැපයි කියයිද අන්න ඒ දෙයටයි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය උත්තමයෝ දුකයි කියන්නේ. මහාන යමකට දුකයි කිය මහාන අන්‍යයන් යමකට ලෝකේ දුකයි කියයිද අන්න ඒ දෙයටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල ආර්ය උත්තමයෝ සැපයි කියන්නේ. එහෙනම් මොකද්ද මේ වෙනස? ලෝකයා ආස්වාදයට සැපයි කියනවා ආස්වාදයෙන් වෙන්වීම හේවත් නෙක්ඛම්මයට දුකයි කියනවා. බුදුරජාණන් වහන්සේ ආස්වාදයට දුකයි කියනවා ආස්වාදයෙන් වෙන්වීම හේවත් නෙක්ඛම්මයට සැපයි කියනවා. එහෙනම් ලෝකයාගේ චින්තනයත් ලෝකෝත්තර චින්තනයත් අතර එකට එකක් පරස්පර ප්‍රතිගාමී වෙනසක් තියෙනවා. ඒ නිසා මේ දෙක අතර තියෙන වෙනසට තමයි කියන්නේ අනුසෝතගාමී චින්තනයයි පටිසෝතගාමී චින්තනය. ඒ කියන්නේ ගඟ පහළට යන චින්තනයයි ගඟ ඉහළට යන චින්තනයයි එකට එකක් ප්‍රතිගාමී දෙපැත්තට හැරිලා තියෙනවා. ඉන්නේ යන්නේ අර කළු සුදු ධර්මය ඇඳලා තියෙන ඒ වගේ සමාස. මොකද අන්න අර එතකොට කරලා කළුයි සුදුයි දෙපැත්තට බෙදලා තියෙනවා. ඔව්. එතකොට දැන් මෙතන ආස්වාදයේ සැපයි ආස්වාදයෙන් වෙන්වීම දුකයි කියන එකට තමයි කියන්නේ ලෞකික චින්තනය ලෞකික සම්මාදිට්ඨිය. ආස්වාදයේ දුකයි ආස්වාදයෙන් වෙන්වීම සැපයි කියන එකට තමයි කියන්නේ ලෝකෝත්තර චින්තනය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙනම් ඔබ නිවනටපත් වෙන්න නම් ඔබ තුල සිද්ධ වෙන්න ඕන චින්තන විපර්යාසය. ඒ කියන්නේ හිතන විදිය සහ මුලින්ම කණපිට ගහන්න ඕන. එතකොට ඔබේ ප්‍රශ්නට උත්තරය ලැබෙනවා. මොකක්ද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා වැඩිවීමක් වගේ දෙයක්. ඒ දස සංඥා වැඩිවීම කියන්නේ මඟ වැඩිවීම. දැන් ඔබ අවබෝධ කරගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය කියන එක. දැන් ඔබ නුවණින් දකින්න දැන් හොඳට අහගන්න. දැන් ප්‍රශ්නෙට උත්තරේ හුවනේ. දැන් උත්තරේ හංගින්නේ නැහැ සරේ. දැන් දකින්න ඕනේ එහෙනම් ඔබ හිතන විදිය වෙනස් වෙන්න ඕන. ඔව් සර්. එහෙනම් මොකද්ද මේ හිතන විදිය වෙනස් වෙනවා කියන්නේ? මෙන්න මේ ආකාරයෙන් දකින්න උත්තරේ. එහෙමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා තියෙන්නේ ලෝකයා හිතන එකට නෙවෙයි. ලෝකයා හිතුවා මේ ලෝකයා හිතන විදිහයි බුදුරජාණන් වහන්සේ හිතන විදිහයි වෙනස්. ලෝකයාට අනුව ආස්වාදයේ පසුපස හඹා යාම දුක පසුපස හඹා. ලෝකයාට අනුව සැප පසුපස. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආස්වාදයේ පසුපස හඹා යාම මොකක්ද හැටියටද? දුක පසුපස හඹා යාමක් හැටියට. එහෙමයි. ඇයි ඒ? ඔන්න බලන්න. ඔබ දැන් පටිසමුපාද ගැන දන්නවා. ඔව්. රාග සම්පස්යෙන් උපදින මොකද්ද? සැප වේදනාවක්. සෝමනස්ස සහගත සුඛ වේදනාවක්. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භවෝ. අන්න කර්ම භවයේ සකස් වුණා. කර්ම භවයේ සකස් වුණා. දැන් කර්ම භවයේ හැදිලා ඉන්නකොට සත්‍යය මාලා දැන් මොකද්ද වෙන්නේ? භවපච්චය ජාති. අන්න ඊළඟ ජාතිය සකස් වුණා. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස් උපායාස එවමෙතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හොති. එහෙනම් දුක්ඛස්කන්ධයක් පහළ වුණා දැන්. දැන් ආපස්සට අපි බලාගෙන ඉනවා. දුක්ඛස්කන්ධය පහළ වෙන්න හේතුව මොකද්ද? ජාතිය. ජාතිය පහළ වෙන්න හේතුව මොකද්ද? කර්ම භවය. කර්ම භවයේ උපදින්න හේතුව මොකද්ද? උපාදානයි. උපාදානයට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද? වේදනාව. මොන වේදනාවද? රාග සැප වේදනාව. මොන වේදනාවද? ආස්වාදය. එහෙනම් ආස්වාදයෙන් උරුම කරලා දීලා තියෙන මොකක්ද? ආස්වාදයේ දුන්නේ අපිට මේ ස්පර්ශය. එන්නේ ආස්වාදයේ කියලා උරුම කරලා දීලා තියෙන මොකක්ද? ඈ? ආස්වාදයේ කෙලවර වෙලා තියෙන කුමකින්ද? ආස්වාදයේ කෙලවර වෙලා තියෙන්නේ කුමකින්ද කියන්නේ? ඇයිද කියන්නේ පටිසමුපාද කෙලවර තියෙන්නේ මොකද්ද? වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියලා කෙලවර වෙන්නේ දුකින්. දුක්ඛස්කන්ධය. එහෙමයි ස්වාමී. එහෙනම් ආස්වාදය මොකද උරුම කරලා දීලා තියෙන්නේ? දුක. එහෙනම් අනන්ත සංසාරේ වල සත්‍යයට ආස්වාදය මොකද උරුම කරලා දීලා තියෙන්නේ? දුක. එහෙනම් යමකින් දුක උපදිනවා. යමකින් දුක උපදිනවා නම් ඒ දුක උපදවන ධර්මතාව ඥානවන්තයෝ දැකිය යුත්තේ සැපක් හැටියට දුකක් හැටියට? දුකක් හැටියට. එහෙනම් ආස්වාදය anu දුකට නම. දුක්ඛෝති භික්ඛවේ කාමානමේතං අදි වචන. එහෙනම් දුක්ඛාර සත්‍ය අනුකමක්ද? ආස්වාදයේ පසුපස හඹා යෑම දුක උපදවීමයි.
ආශ්වාදයේ පසුපස හඹාගේ නිසායි ජාති උරුමුනේ, ජරා උරුමුනේ, ව්‍යාධි උරුමුනේ, මරණ උරුමුනේ, ප්‍රියයන් නැති කරගන්න සිද්ධ වුනේ, අප්‍රියයන් නැති කරගන්න සිද්ධ වුනේ, බලාපොරොත්තු ඇති කරගන්න සිද්ධ වුනේ, ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයෙන් දැවෙන්න සිද්ධ වුනේ. එහෙනම් ආශ්වාදයේ හඹාගේ නිසායි මේ දුක්ඛ ස්කන්ධය උරුම කරුවෙක් උනේ. අන්න ආර්යයන් පමණක් නුවණින් දකින්නා වූ සත්‍යයක් මොකද්ද? ආශ්වාදයේ පසුපස හඹා යාම දුක හට ගැනීමයි. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් දැන් බලනවා ආශ්වාදයේ පසුපස හඹා යාම දුක හට ගැනීමයි. එහෙනම් ඒ දුක හටගන්න හේතු උනේ මොකද්ද? දුක හටගන්න හේතු උනේ ආශ්වාදයේ හඹා යාම. ආශ්වාදයේ හඹා යන්න සිද්ධ වුනේ මොකක් නිසාද? ආශ්වාදයේ හඹා යාමට සිද්ධ ආශ්වාදයේ හඹා ගියේ තණ්හාව නිසා. ඒ ආශ්වාදයේ තියෙන තණ්හාව නිසා. එහෙනම් ආශ්වාදයට තියෙන කැමැත්ත, ඇල්ම, ආසාව තමයි එහෙනම් සංසාර දුක උපදවන හේතුව. ඒ නිසා ඒකට කිව්වා දුක්ඛ සමුදය සත්‍ය. පැහැදිලිද? ඔව්. මම ඊළඟට උපමාවක් කියනකින් තවත් හොඳට තේරෙයි. එහෙනම් ඔබට මේ ව්‍යසනයෙන් ගැලවෙන්න නම් ඔබ මොකද්ද කරන්න තියෙන්නේ? තණ්හාව නිරුද්ධ. ඒ කියන්නේ ආශ්වාදයේ පිළිබඳ තියෙන තණ්හාව, තෘෂ්ණාව, ඇල්ම හිතින් අයින් කරන්න ඕන. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණං. එහෙනම් මෙන්න මේ ආශ්වාදයේ පිළිබඳ යම් බලාපොරොත්තුවක්, ආසාවක්, ඇල්මක්, තෘෂ්ණාවක් නැත්නම් ඒක හිතින් පහ කිරීම තුලින් අර සියලු දුකෙන් අත මිදෙන්න පුළුවන් කියලා නුවණින් දකින්න එක තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය. දැන් අපි බලමු පටිච්චසමුප්පාදයට අනුව ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න ආශ්වාදයේ පිළිබඳ බලාපොරොත්තු ඔබ සිතින් අතහැරිය ගමන් මොකක්ද වෙන්නේ? රාගේ උදා වෙනවද නිරෝධ වෙනවද? නිරෝධ වෙනවා. රාගේ නිරෝධ වෙනවා. රාග සම්පස්සය නිරෝධ වෙනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා වේදනා නිරෝධා සංඥා නිරෝධා. තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධන කර්ම භවයේ නිරෝධයිද? භව කර්ම භවයේ නිරෝධන ජාති නිරෝධෝ. ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරෝධ්‍යන්ති යමිතස කේවලස දුක්ඛකන්දස සමුදය නිරෝධෝ හෝති. එහෙනම් දුක්ඛ ස්කන්ධේ නිරෝධෝනේ කුමක් නිසාද? ඔන්න බලාගෙන යනවා ආපස්සට ආයි. දුක්ඛ ස්කන්ධේ නිරෝධෝනේ ජාති නිරෝධ වෙච්ච නිසා. ජාති නිරෝධෝනේ භවය නිරෝධ වෙච්ච නිසා. භවය නිරෝධෝනේ උපාදාන නිරෝධ නිසා. උපාදාන නිරෝධෝනේ තෘෂ්ණාව නිරෝධ වීම නිසා. තෘෂ්ණාව නිරෝධෝනේ ආශ්වාදය නිරෝධ වීම නිසා. සැප වේදනාව නිරෝධ වීම නිසා. එහෙනම් සැප වේදනාව නිරෝධ වුනේ සැප වේදනාව කෙරෙහි පවතිනා වූ රාගය නිරෝධ වෙච්ච නිසා. එහෙනම් ආශ්වාදයේ කෙරෙහි පවතිනා වූ චන්දරාගයෝ චන්දරාග පහනං චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණ. ඒ ආශ්වාදයේ කෙරෙහි ඇති යම් චන්දරාගයක්, ඇල්ම, තෘෂ්ණාවක් නැත්නම් අන්න ඒක සිතින් පහ කර දැමීම තමයි දුක්ඛ නිරෝධාරි සත්‍යය. එහෙනම් දැන් ඒ වෙනුවෙන් කලයුත්තක් තියෙනවා. කලයුත්ත මොකද්ද? දැන් ඔබ මේ සත්‍ය දුටුපමණින් ඔබට ආශ්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය හිතින් පහ වෙලා යනවද? නෑ. එහෙනම් දැන් ඔබ කලයුත්ත මොකද්ද? ඒ ආශ්වාදය නැති කරන්න. ඒ ආශ්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය සිතින් අයින් කරලා දාන්න. පහ කරලා දාන්න. ඒකට මොකද්ද අපි ඔබ කරන්න ඕන? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය තමයි ඔබ යමක් කළ යුතුයි. මොකද්ද? යෝනිසෝමනසිකාරය. ඔබ හිතන විදිහ වෙනස් කරගත යුතුයි. ඒක මොකද්ද? මෙච්චර කාලයක් දැක්කේ ආශ්වාදයේ සැපයි කියලා නම් දැන් මොකද කරන්න ඕන? ඒක දුකයි කියලා දකින්න. මම පුංචි උපමාවක් කියන්නම්. බාලිසිකෝපම උපමාව. මේකෙන් හොඳට තේරෙනවා. මතක තියාගන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න යන්නේ චිත්තක්ෂණික. ගවම්පති සූත්‍රය. මම ඒකේ චිත්තක්ෂණ එකකින් අවබෝධ කළ හැකි සත්‍යයක් මේ. නමුත් එතෙන්ට ගේන එක තමයි අමාරු වැඩේ. දැන් ඔන්න බලන්න මාළුවෙක් ඉන්නවා. මේ මාළුවාව අල්ලන්න දීවරයෙක් එනවා. ඇවිල්ලා වතුරට දාන මොකද්ද? බිලී කටුවක්. දැන් මේ බිලී කටුව නිකම්ම දානවද? නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? මොකක් හරි පණුවක් කරේ එල්ලලා දාන්නේ. ඒ කියන්නේ ඇමක් දාන. ඇමක් දාන. මේ ඇම මොකක්ද අර මාළුවා ප්‍රිය කරන එකද අප්‍රිය කරන එකද? ප්‍රිය කරන. ප්‍රිය කරන ඇමක් ගහන්න ඕනේ. එහෙමයි. එතකොට තමයි මාළුවා මේකට දැහැ ගන්න. අහු වෙන්නේ. නේද?
මාළු මේ විදිහට හැම කකා දීවරයට ගොදුරු වෙනකොට මේ මාළුන් කෙරේ කරුණාවන්ත පුරුෂයෙක් ඇවිල්ලා ඒ ඥානවන්ත මාළුවෙක්ට කියනවා මාළුවෝ උඹ ඔය හැම කන්න එපා. උඹට ආදරයට නෙවෙයි හැම ගහලා තියෙන්නේ. උඹ විනාශ කරන්නයි හැම ගහලා තියෙන්නේ. ඔය හැම ඔබට සැපයන්නේ නෙවෙයි උරුම කරලා දෙන්නේ. උඹට හැම උරුම කරලා දෙන්නේ විනාශයක් විතරයි. ඒ නිසා උඹ ඔය හැම කන්න එපා කියලා ඔය හැම යට මහා භයානක මරණයන් විලිකටුවක් හංදලා තියෙනවා යනාදී වශයෙන්. මාළුවට හේතු සාධක ඇතුව ඔය කරුණාවන්ත පුරුෂයා මාළුවට මේ මාළුවාට දකින්න බැරි යථාර්ථය පෙන්නලා දුන්නාම ඒ මාළුවා ගන්න තීරණය මොකක්ද? ඒ මාළුවා ඒ බිලි ඇඹට තියෙන කැමැත්ත නැති කරගන්නවා. ඒ කියන්නේ ඒක දැහැලා ඔව් ඒ වෙලාවේ තීරණයක් දෙනවා. එහෙනම් මොකද්ද? මං අදින් පස්සේ මේ බිලි වලට අහු වෙන්නේ නැහැ. මේ හැම කන්නේ නැහැ. දැන් ඔහු ඒ තීරණය දෙනකොට ඔබට හොඳ ප්‍රඥාවක් තියෙන නිසා මම යහන්නේ. ඔහු ඒ තීරණය මේ මාළුවා දෙනවා දැන් එහෙනම් අදින් පස්සේ මම මේ හැම කන්නේ නැහැ කියලා. ඔහු ඒ තීරණය දෙනකොට ඔහුට ඒ තීරණය ගන්න සත්‍ය කීයක් අවබෝධ වෙන්න ඕනද? මං අහන්නේ මාළුවා බිලී කටුව හැම කියන උපමාවෙන් අහන්නේ. ඔහුට ඒ සම්බන්ධයෙන් බිලී කටුවත් හැමත් සම්බන්ධයෙන් සත්‍ය කීයක් අවබෝධ වෙන්න ඕනද? අදින් පස්සේ නම් මම මේ හැම කන්නේ නැහැ. අදින් පස්සේ මම මේ ව්‍යසනයට අහු වෙන්නේ නැහැ කියන තීරණයට එළඹෙන්න නම්. සත්‍ය එකක්. මොකක්ද ඒක? ඒක තමයි බිලි මේක මම කෑවොත් මට දුකක් තමයි හටගන්නේ කියන සත්‍යය. එච්චරයිද? ඒක විතරක් අවබෝධ වෙලා පුළුවන්ද උතරින් ගැලවෙන්න? එහෙමත් නැත්නම් සත්‍ය හතරම දැනගන්නවා. මොකද සත්‍ය? ඉතින් චතුරාර්ය සත්‍ය වගේ. හරි දැන් මට දැන් ඔය අමයි බිලී කටුවයි මාළුවයි උපමා කරලා දැන් කියන්නේ සත්‍ය හතර. මෙන්න මේ සත්‍ය හතර මේ මාළුවට අවබෝධ වෙනවනේ. එහෙම වුණොත් විතරයි මේ මාළුව මේ විශ්ෙන් ගැලවෙන්නේ කියන්නේ. දැන් ඔබම දැක්කා අර කරුණාවන්ත පුරුෂයාරක පැහැදිලි කරාම මාළුවට එක චිත්තක්ෂණයයි ගියේ අර තීරණයට එළඹෙන්න. හැබැයි ඒ තීරණයට ඔහු එළඹුණේ සත්‍ය හතරක් අවබෝධ වීමෙන්. ඒක මාළුවා දන්නේ නැහැ. දැන් අපි විමර්ශනය කරාම අපිට පේනවා සත්‍ය හතරක් එතන තියෙනවා. ඔව්. මොකක්ද මේ සත්‍ය හතර? ඒ පළවෙනි සත්‍ය තමයි පළවෙනි සත්‍ය ඔබ කිව්වා. මොකද්ද? මේ රසබර ප්‍රියබර යම කෑවොත් මට ඒකාන්ත වශයෙන් දුකට මරණයට පත් වෙනට සිදු වෙනවාය. එහෙමයි. පළවෙනි සත්‍ය උ දැක්කා. ඔව්. දෙක මොකක්ද? දෙවෙනි සත්‍ය තමයි මේක නොකෑවොත් පළවෙනි සත්‍ය හරි මේ රසබර ප්‍රියබර හැම ගිල්ලොත් මට ඒකාන්තයෙන් මරණයට ව්‍යසනයට දුකකට මුහුණ දෙන්නට සිදු වෙනවාය. දුකටපත් වෙනවාය. දුක්ඛස්කන්ධය උරුම වෙනවාය කියන සත්‍ය මාළුවා දැක්කා. දෙවෙනි සත්‍ය ඥානින් දකින්නේ මේක. දෙවෙනි සත්‍ය මොකද්ද? මේක යන්නේ මාළුවා දන්නේ නැහැ මේක. මාළුවා දන්නේ නැහැ මෙතන මේ සත්‍ය හතරක් දැක්කා කියලා. දැන් මේ අපි ධර්මයෙන් අපි විමර්ශනය කරනකොට අන්න අපිට වෙන්නේ එහෙම. එතකොට මේ බණහපු මිනිහෙට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ මිනිස්සයාවත් දන්නේ. එතකොට දෙවෙනි සත්‍ය තමයි මාළුවා දකිනවා මේ හැම කෑවොත් නෑ පළවෙනියෙන් දැනගත්තා මෙතන මේ මම කරන දේ. ඒ කියන්නේ මම මෙච්චර කල් මේ මාළුවෙක් වශයෙන් මම මේ හැම කනවා, අහුවෙනවා, මැරෙනවා ඒ විදිහට. ඊට පස්සේ දැක්කා මේක මම කෑවොත් මට ආයෙත් දුකක්මයි හටගන්නේ. ඒක පළවෙනි සත්‍යව දැක්කා. ඔව්. මේ රසබර ප්‍රියබර හැම ගිල්ලොත් ඒකාන්තයෙන් මාව මරණයට දුකට ව්‍යසනයට පත් වෙනවායි දුක්ඛස්කන්ධය උරුම වෙනවායි කියලා. දෙවැනි එක දැක්කව මේ ව්‍යසනයට මේ මරණයට මාව ගොදුරු වෙන්නේ මෙන්න මේ හැම කෙරෙහි තියෙන ආසාවෙන්. තෘෂ්ණාව, ආසාව, ඇල්ම, කැමැත්ත නිසාය කියලා. දෙවැනි සත්‍යයත් උට ඒකම අවබෝධ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගවම්පති සූත්‍රයේ පෙරපසු නැතුව චතුරාර්ය සත්‍යයකට අවබෝධ වෙන්න කියලා හතරම. පෙරපසු නැතුව සතරම එකට අවබෝධ වෙයි. දැන් මාළුවට ඔය හතරම එකට අවබෝධ වෙලානේ. දැන් අපි බලන්නේ මාළුවට එකටම අවබෝධ වෙච්ච සත්‍ය හතර මොකක්ද කියලා. දැන් ඔන්න අපිට පේනවා. දෙකයි. තුන්වෙනි සත්‍යයත් එක්කම මාළුවට අවබෝධ වෙන ඥානියක් මේක. ඔව්. තුන්වෙනි සත්‍යයත් මාළුවට අවබෝධ වෙනවා මෙන්න මෙහෙම. එහෙනම් මම මේ ව්‍යසනයෙන් මේ බිලි කටුවෙන් ගැලවෙලින්න නම් මම මේ හැම කෙරෙහි තියෙන තෘෂ්ණාව හිතින් නැති කරගන්න. පහ කරගත යුතුයි කියන තුන්වෙනි සත්‍යයත් ඔහු දැක්කා. එහෙනම් හතරවෙනි සත්‍යයත් එක්කම ඔහු දකින්න. මොකද්ද? එහෙනම්
අදින් පස්සේ මෙයාම දකින්න වාරයක් ගානේ මට හිතන්න වෙනවා ප්‍රතිගාමී විදියට. ඒ කියන්නේ අනිත් පැත්තට හිතන්න. ආන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක මේ යමේ සැපක් නැත, මේකෙන් දුක්ඛයක්මයි කියලා හිතන්න වෙනවා. ඒ කියන්නේ ඇමේ ආදීනව නොවනින් මෙනෙහි කරන්න වෙනවා. ඒ කියන්නේ හැම සැපක් හැටියට නෙවෙයි දුකක් හැටියට. හැම දුකක් හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන අනවරාග්‍ර සංසාරයේ සිට මේ ලෝක සත්‍ය නැමැති මාළුවා මාර්යා නැමැති දීවරයාගේ මේ ආස්වාදී නැමැති ඇමගිලලා සංසාර දුක්ඛේ නැමැති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග දේශ මොහ යන 11 දුකෙන් සැදුනා වූ සංසාර විලී කටුව නැමැති දුකට ගොදුරුණා කියලා. එහෙනම් අනවරාග්‍ර සංසාරයක ඉඳලා ලෝක සත්‍යයක් විදියට දුකට ගොදුරු වෙලා තියෙන නිකන් නෙවෙයි මායාවේ ඇමගිල්ල නිසා. එහෙනම් මායාවේ ඇම මොකද්ද? රාගය. ආස්වාදයයි. ආදීන. එහෙනම් ආස්වාදයයි. දැන් බලන්න ඔබ කල්පනා කරලා ඔබට යමක් දැන් එක්කම පේනවා. දැන් ඔන්න ඉන්න ඔය මාළුවා යථාර්ථය දැනගෙන. දැන් ඔතෙන්ට එනවා කිසිම යථාර්ථයක් දන්නේ නැති මාළුවෙකුත්. දැන් අර මාළුවාට මේ හැම පේන්නේ මොකක් හැටියටද? යථාර්ථය දැනගත්ත මාළුවාට දුකක් හැටියට. යථාර්ථය දැන් නොගත් මාළුවාට මේ හැම පේන්නේ මොකක් හැටියටද? සුඛයක් හැටියට. එහෙනම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ශ්‍රාවකයාට මේ ආශාදේ පේන්නේ මොකක් හැටියටද? දුකක් හැටියට. පෘථග්ජනයාට මේ ආශාදේ පේන්නේ මොකක් හැටියටද? සුඛයක් හැටියට. එහෙනම් දැන් ඔබට තේරෙනවද ලෞකික චින්තනයේ ලෝකෝත්තර චින්තනයේ වෙනස? පරස්පරයි. එහෙනම් ඔබ දැනගත්ත දැන් ඒ මාළුවාගේ උපමාව දැන් ආපහු චතුරාර්ය සත්‍යෙට දාලා බලන්න. එහෙනම් මේ ආශාදේ නැමැති යමගිල්ලහම සංසාර දුක නැමැති බිලී කටුවට ගොදුරු වෙනවාය කියලා නුවණින් දැකීමට කියනවා දුක්ඛාර සත්‍ය. එහෙනම් මේ සංසාර දුක නැමැති බිලී කටුවට ගොදුරු වෙන්නේ මේ ආශාදයේ කෙරෙහි තියෙන ඇල්ම නිසායි කියලා නුවණින් දැකීමට කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහෙනම් දකින්නවා මේ සංසාරයේ දුක මේ සංසාර දුක නැමැති බිලී කටුවෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය එහෙනම් මෙන්න මේ ආශාදයේ කෙරෙහි තියෙන චන්දරාගය පහ කිරීමයි කියලා. අන්න දුක්ඛ නිරෝධාර සත්‍යය. එහෙනම් ඒකම දකින්න හතරවෙනි සත්‍යයත් මොකද්ද? එහෙනම් අදින් පසු මේ ආශාදයේ සැපක් හැටියට නෙවෙයි දුකක් හැටියට මොහොතක් පාසා නුවණින් මෙනෙහි කළ යුතුයි. අන්න දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍යය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා ආස්වාදය ආදීනව දකින්න නිස්සරණයටපත් වේ කියලා. දැන් වැටුණා. දැන් ඔබේ සංසාරික ප්‍රශ්නට උත්තරය ලැබුණා. එහෙම සමහර එතකොට ආස්වාදය ආදීනවේ නිස්සරණය. ওই තුන තමයි මොහොතින් මොහොත දකින්න තියෙන්නේ. නිස්සරණය කියන්නේ යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනන් ඉදන් නිස්සරණං. එහෙනම් මේ ආස්වාදයේ පිළිබඳ චන්දරාගයේ සිටින් මොහොතක් පාසා දුරු කිරීම තමයි නිස්සරණයටපත් වීම කියන්නේ. එහෙනම් ඔන්න ඉතුරු ටිකක්. එහෙනම් මෙන්න දුක්ඛ ඥානිය. දැන් ඔබ දුක්ඛේ ඥානන් දන්නවනේ. දැන් කලින් තිබුණේ මොකද? දුක්ඛේ අඥාන. ඒ කියන්නේ ආස්වාදයේ පසුපස සම්බායම දුකටපත් වීමක් කියලා දැක්කේ නැහැ. දුක්ඛ සමුදය අඥාන. ඒ කිව්වේ ආස්වාදයේ කෙරේ තියෙන ඇල්ම දුක උපදවන හේතුවක් කියලා දැක්කේ නැහැ. දුක්ඛ නිරෝධය අඥාන. ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගයේ හිතින් පහ කර ගැනීම සැප උදා කර ගැනීමයි නිවන උදා කර ගැනීමයි කියලා නුවණින් දැක්කේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. එහෙනම් ඒ ආස්වාදය ආදීනව නුවණින් මෙනෙහි කිරීම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යවත් නිවන් මඟයි කියලා නුවණින් දැක්කේ නැහැ. මෙන්න මේ කියන සත්‍ය හතර දැක්කේ නැති නිසා මොකෝ වුනේ? ඒ සත්‍ය තුළ අනවබෝධයක් පැවතියා ආස්වාදයේ සැපයි කියලා මුලා මානසිකත්වයක්. මෙන්න මේ මුලා මානසිකත්වය පවතින නිසායි ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන මුලා මානසිකත්වයවත් අවිජ්ජාව පවතින නිසායි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා මොහොතක් පාසා හිතේ රාගයේ දේශේ මොහි උපදී. එහෙනම් රාග දේශ මොහ කියන්නේ ගින්දරයි ආස්වාදේ කියන්නේ දරයි. දර දානකන් ගින්දර ඇවිලෙනවා. එහෙනම් හිතේ රාගයේ දේශේ මොහේ උපදින්නේ ආස්වාදයේ සැපයි කියලා හිතන නිසායි. එහෙනම් ඒක තමයි අනුසෝතගාමී චින්තනය. එහෙනම් පටිසෝතගාමී චින්තනය මොකද්ද? ආස්වාදය දුකයි. දුක්ඛේ ඥානං ආස්වාදයේ පසුපස හඹා යන දුකයි.
දුක්ඛ සමුදය ඥානං ආස්වාදයේ කෙරෙහි පවතිනා වූ තෘෂ්ණාව දුක්ඛ සමුදයයි. දුක්ඛ නිරෝධේ ඥානං ආස්වාදයේ කෙරෙහි පවතිනා වූ චන්දරාගයේ සිටින් පහ කිරීම දුක්ඛ නිරෝධාර සත්‍යයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එහෙනම් ඒ ආස්වාදයේ ආදීනව නුවණින් මෙනෙහි කිරීම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යවත් නිර්වාණ මාර්ගයයි කියන මෙන්න මේ සත්‍ය හතර අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති විජ්ජා අයං උච්චති සම්මාදිට්ඨිය. අන්‍ය සම්මාදිට්ඨියටපත් වෙනවා. අන්‍ය ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙනවා. අන්‍ය අවිජ්ජාවටපත් වෙනවා. දැන් මොකෝ ඉන්නේ? අවිජ්ජාව පවතිනවද නිරෝධ වෙනවද? නිරෝධ වෙනවා. අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා රාග දේශ මොහ නිවිල යනවා. රාගක්ඛයෝ නිබ්බානං දේශක්ඛයෝ නිබ්බානං මොහක්ඛයෝ නිබ්බානං අන්න රාගයේ දේශේ මොහේ ෂේ වෙන්න පටන් ගන්නවා. අන්න නිවනටපත් වෙනවා. ඔන්න මුලින්ම සිඳල නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැක්කොත් අපි දුකයි කියලා දැන් අපි මේ සුඛයි කියලා දකින දේ දුකයි කියලා විතරක් දැකලා හරියන්නේ ඒක අවබෝධයෙන්ම දකින්න. දැන් මෙහෙමයි. ඒක තමයි. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ ඊළඟට කොහොමද එහෙනම් මේ ආස්වාදී දුක මේ ආදීනව බලන්නේ කියන එකනේ. ඔව්. නේද? ඔව්. එහෙනම් ආස්වාදී ආදීනව බලන්න ඕන ආකාර තුනකට, හතරකට. අනිච්ච, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන්. ඔව්. දැන් බලන්නේ කොහොමද? අනිච්ච කියන්නේ මොකක්ද? අනිච්ච තමයි මෙච්චරලා පැහැදිලි කරේ. අනිච්ච කිව්වේ හේතු ඇති කල්ලි උදා වෙනවා හේතු නිරෝධ කල්ලි නිරෝධ වෙනවා කේනට්ටේන අනිච්ච උප්පාද වයට්ටේන අනිච්ච ඉතිමාස්මෙන් සති දන් හොටි මසු පාදා දන් උප්පදින මේ හේතු ඇති කල්ලි තමයි උපදින්නේ උදේ වෙන්නේ සමුදේ වෙන්නේ ඉතිමාස්මෙන් අසති දන් හොටි මස නිරෝධය මන් නිරුද්ධති මේ හේතු නොමැති කල්ලි වය වෙනවා නිරෝධයටපත් එහෙනම් යංකින්ච සමුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්මන්ති කියන්නේ යම් ධර්මයක් හේතුවක් නිසා සමුදය වෙනවාද ඒ හේතුව නැසීමෙන් ඒ ධර්මය නිරෝධයටපත් වෙනවා කියන යථාර්ථය. එහෙනම් ඔන්න ඔය දෙකට තමයි උදේ වාය කියන්නේ. එහෙනම් ඔන්න ඔය ලක්ෂණයට තමයි අනිච්ච කියන්නේ. කේනට්ටේන අනිච්ච උප්පාද වයට්ටේන අනිච්ච කිව්වහම උදේ වයාර්ථයෙන් අනිච්ච කියනවා කිව්වහම බුද්ධඝෝස හාමුදුරුවෝ කියලා හාමුදුරුවනේ ලංකාවට ඇවිල්ලා විසුද්ධි මාර්ගය ලිව්වා. එයා ලිව්වා අනිච්ච කියන පදයට අනිත්‍ය කියලා දාලා. ඒ නිසා මොකෝ උනේ? එයා ලිව්වා උදය කියන්නේ හට ගැනීම වය කියන්නේ නැතිවීම කියලා. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියලා. ඔවුන් දැක්කා මොකද්ද? හටගත්තු දෙයක් වෙනසිලා යනවා බව. ඒක නෙමෙයි මේ දේශනා කළේ. මේ දේශනා කළේ මොකද්ද? හේතු ඇති කල්ලි උදා වීමට තමයි උදය කිව්වේ. හේතු නිරෝධයෙන් නිරෝධ වීමට තමයි වය කිව්වේ. ඒ කිව්වේ දැන් උපමාවක් කිව්වොත් අර ගිනි ගොඩේ උපමාව ගිනි ගොඩක් දැන් දැල්ලුවා. මේ ඇති වෙච්ච ගින්දර නැති වෙලා යන එකට නෙවෙයි උදේවය කියන්නේ. දර දැම්මොත් තමයි ගිනි ඇවිලෙන දර ඉවත් කළොත් දර නොදැම්මොත් ගිනි ඇවිලෙන්නේ නැහැ කියලා නෝනින් දැකගෙන තමයි වය කියන්නේ. එහෙනම් උපදින මිනිහා තමයි දැන් මේ කට්ටියට අනුව මිනිහෙක් උපදින ඒ තමයි උප්පාද මිනිහා මැරලා යනවා ඒ තමයි වය. එහෙම නෙවෙයි. සත්‍ය උපදිනවා ඒ තමයි උප්පාද සත්‍ය මැරලා යනවා ඒ තමයි වය. ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්‍ය උපදින්නේ මේ හේතු නිසා යන්න උප්පාද උනේ මේ හේතු නිසායි. එහෙනම් සත්‍ය අවසන් වෙන්නේ මේ හේතු නැති කිරීම තුලින් අන්න වය. එහෙනම් ඔබ දැන් දකින්න ආස්වාදයේ උදේවය උදයංගම අත්තංගම. ආස්වාදයේ උදයංගම අත්තංගම ආස්වාදයේ උදයංගම අත්තංගම ආදීනව නිස්සාරණ දැකීම තමයි නිවන් මඟ. එහෙනම් ඔන්න ආස්වාදයේ උදයංගම අත්තංගම. රාග සම්පස්යෙන් තමයි මොකක්ද උපදින්නේ? සැප වේදනාව. සැප වේදනාව ජනිත වුණොත් තමයි තෘෂ්ණාව හටගෙන පටිසම්පාදිත මිහාට ගමන් කරන්නේ. එහෙනම් අන්න ආස්වාදී උදයංගම මොකද්ද? රාග සම්පස්සය. රාග සම්පස්සයට හේතුව රාග සලආයතන. රාග සලආයතන වලට හේතුව රාග නාම රූප. රාග නාම රූප වලට හේතුව රාග විඥානය. රාග විඥානයට හේතුව රාග සංඛාරය. රාග සංඛාරයට හේතුව අවිජ්ජාව. එතකොට මේ රාගානුසුතිවිලි ඇති වෙනකොට අසුභානු සුද්ධියද වඩන්නවා. ආස්වාදී අසුභේ වඩන්න මම කියලා දෙන්නම් දැන්. එතකොට දැන් ඔබ දකිනවා ආස්වාදී උද්‍යංගම. එහෙනම් රාග සම්පස්සයක් යෙදුනොත් තමයි ආස්වාදී
උපදින්නේ. එහෙනම් රාග නිරෝධයෙන් මොකද වෙන්නේ? රාග නිරෝධේ. රාග නිරෝධේ පස්ව නිරෝධා වේදනා නිරෝධා. එහෙනම් කියන්නේ මොකද්ද? ආස්වාදයේ හේතුවක් ඇති කල්ලි හටගන්න එකක් ආස්වාදයේ හේතු නිරෝධයෙන් නිරෝධවන්න. එහෙනම් ආස්වාදය කියන්නේ නිච්ච වශයෙන් පවතිනක්ද හේතුඵල වශයෙන් උදා වෙන්නක්ද? හේතු. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම ආස්වාදයක් පවතිනවද රූපයක? නෑ. නෑ. එහෙනම් රූපේ ආස්වාදයක් උපදින්නේ මොකක් නිසාද? හේතුඵල. එහෙනම් ඔබ මෙන්න ආස්වාදයේ අනිත්‍ය ලක්ෂණය දකින්න. මොකද්ද? හේතු ඇති කල්ලි ආස්වාදයේ උපදිනවා. හේතු නිරෝධ කල්ලි ආස්වාදය නිරෝධ වෙනවා. ඒ අර්ථයෙන් බුදුහාමුදුර අනිත්‍යයි කියන්නේ. එහෙම නැතුව ඇති වෙච්ච එකක් නැති වෙනවා, ඇති වෙච්ච එකක් නැති වෙනවා, අනිත්‍ය අනිත්‍යයි කියලා කතාවක් නෙවෙයි මේ කියන්නේ. දැන් පැහැදිලිද හොඳටම? ඈ? පැහැදිලි වෙගෙන එනවා සමහරවිට. තාමත් තේරුන්නේ නැද්ද? නෑ තේරෙනවා සමහරවිට. කියන්නේ මට දැනෙනවා මට ඒක තේරෙනවා. නමුත් ඒකේ තව යටිපතුලෙන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි දැන් අපි මේක දැන් ඔය ක්‍රියාවලියේ ඉඳගෙන අපි ඔය ක්‍රියාවලිය දකින්නේ. දැන් අපි මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක ඉඳගෙන අපි ඒකේ නිරුද්ධ වෙන ක්‍රියාවලියක් ගැන කතා කරනවා. එතකොට ඒකේ නිස්සරණයට අපි සත්‍ය වශයෙන්ම උතන යන්නේ කොහොමද කියලා තමයි මම දැන් මේ ඒක තමයි කියන්නේ. දැන් ඔබ හිතන විදිහ වෙනස් කරගන්න ඕන. ඔව්. එච්චරයි කරගන්න තියෙන්නේ. දැන් ඔබ අසුචි වලක බහගෙන ඉන්නවා. එහෙමයි. දැන් ඔබට ඕකෙන් නැගිටලා යන්න නම් ඔබ මොකද්ද කරන්න ඕන? අසුචි වලින් ඉන්න එක සැපයි කියලා හිතාගෙන ඉන්න එකද එහෙනම් ඔබ ඒකෙම ඉන්නවා. ඔව්. දැන් ඔබට අසුචි වලින් මිදිලා යන්න ඕන කියලා හිතන්න ඕන ඔබ කොහේ ඉඳගෙනද? අසුචි වලින් ඉඳගෙනම තමයි ඉතින්. ඉඳගෙනම හිතන්න. ඉතින් හිතුවේ නැත්තම් මොකෝ වෙන්නේ? ඒකෙම ඉන්නවා. යා ඒක තමයි වෙන්නේ ඉතින්. එහෙනම් ආස්වාදයේ තුල ඔබ දැනටමත් කටයුතු කරන ගමන්ම තමයි ඔබට හිතන්න වෙන්නේ මොකද්ද? ආස්වාදයේ දුකයි කියලා. එහෙම හිතනකොට තමයි ඔබට ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය පහ කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. අසුචි වලින් දැනටමත් ඔබ ගොඩ වෙලා නම් ඉන්නේ ඔබට කරන්න දෙයක් නැහැ. නෑ. ඔබ පරිසම්පාදේ දැනටමත් නිරෝධ කරගෙන නම් ඔබට කරන්න දෙයක් නැහැ. පරිසම්පාදේ ක්‍රියාත්මක වෙද්දී තමයි හිතන්න ඕන මොකද්ද? මේක දුක්ඛිත ක්‍රියාවලියක් කියලා.